ලාංකික ටෙලිවිෂනය ප්‍රථම මං සලකුණ ස්වාධීන රූපවාහිනී සේවය ආකාශ අවකාශයේ සැරිසරන්නාධිපති එය අදටත් එසේ පරිවාර රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා පිරිවරාගත් ස්වාධීන රූපවාහිනී සේවය අවකාශයේ ආවරණාධිපති ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ක්‍රය ශක්තියක් ඇති ප්‍රේක්ෂක කලාපය විජයග්‍රහණය කිරීමේ දැවන්ත පියවර තැබීමටයි මේ පෙරමං සූදානම. ඉගෙනුමට එහෙම නැත්නම් අධ්‍යාපනයට ඇති කැමැත්ත කියන්නේ ඔබේ හොඳම තෝරා බේරා ගැනීම. ඉගෙනුමට කැමැතිවීම නැත්නම් දක්ෂතාවයක් ඇතිවීම ඔබ තුළ තිබෙන කුසලතාවක්. ඊට අත්වැලක් සපයන්න පුළුවන් නම් අද දවසේ ඔබ වෙනුවෙන් ලබා දිය හැකි හොඳම තිලිනය තමයි අධ්‍යාපනය. ඒ බව වටහා ගනිමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ වැඩසටහන් මාලාවක් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. වසර 42ක ශ්‍රී ලාංකේය ඇසිදිසි මාධ්‍යකරණයේ ප්‍රමුඛයා විදිහට ස්වාධීන රූපවාහිනිය ආරම්භයේ පටන් අධ්‍යාපනයේ නගා සිටුවන වැඩසටහන් රැසක් ඔබ සමීපයට ගෙනාවා. ඒ අතරතුර මේ ගෙවෙන කාලයට අනුකූලව ගෙවෙන කාලයේ වැදගත්කම වටහා ගනිමින් ඔබ සමීපයට අධ්‍යාපනික වැඩසටහන් රැසක් රැගෙන එන්න අපට හැකියාව ලැබුණා. අපිට පුළුවන්කම ලැබේවි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අධ්‍යාපනික වැඩසටහන් තුලින් ඔබ හමුවට ආවේ කොහොමද කියන කාරණාව බලා ගන්න. හරි. අපි සූදානම් ඒ පිළිබඳව කතා බහ කරන්න. අපි මුලින්ම හඳුනා ගන්න කැමති අපි මේ වැඩසටහනට පැමිණි අය කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන ඒ වගේම පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා ගරු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමාව අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩල සමාජික ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මැතිතුන් සහභාගී වෙනවා අපේ වැඩසටහනට. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමන් ආචාර්ය උපාලි එම් සේදර මැතිතුන් සහභාගී වෙනවා. ඒ වගේම තමයි ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රංජිත් පද්මසිරි මහත්මයා අපේ වැඩසටහනට සහභාගී වෙනවා. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රාථමික අධ්‍යාපනයේ පිළිබඳ අධ්‍යක්ෂ කුමුදුමලීද සිල්වා මහත්මිය අපි ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය WGS කුමාර මහත්මයාවත් ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන අර ප්‍රකට කියමන වඩා තහවුරු කරන දෙයක් තමයි ප්‍රාථමික අධ්‍යාපනයෙන් දරුවෙක්ව නගා සිටවන්න පුළුවන් නම් අපිට පුළුවන් හොඳ අඩිතාලමක් දරුවෙක්ගේ ජීවිතයට ලබා දෙන්න. ඒ දරුවෙක්ගේ ජීවිතයට ලබා දෙන ප්‍රාථමික අධ්‍යාපනය වඩාත් ප්‍රමිතිකරණයෙන් යුතුව ගුණාත්මක බවින් යුතුව ලබා දෙන්න ස්වාධීන රූපවාහිනිය සතියේ දිනවල 5:30 සිට 5 දක්වා වැඩසටහන් මාලාවක් දියත් කරනවා අපේ පන්තිය නමින්. අපි සූදානම් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අධ්‍යාපනය වෙනුවෙන් ගෙන එනු ලැබූ වැඩසටහන් පිළිබඳව ඔබ දැනුවත් කරන්න. උගත මනා ශිල්පයමයි මතුරැකෙනා දෙයේ දුවාදරුවන්ගේ නැනනුවන පාදන්නට ගුණ යහපත් නුවණැති දරු පරපුරක් රටට දායාද කරන්නට ITN අධ්‍යාපනංශය එදා මෙදා තුර කළ කී දෑ බොහොමයි. අදටත් අප ඒ යුග මෙහෙවර ඉටු කරමින් සිටින්නේ වගකීමට එහා ගිය හදවතේ ගැඹුරුම බැදීම් ඒකරාශී කරගෙනයි. ITN තක්සලාව සතියේ දින 7ම අපොස උසස් පෙළ දරුවන් වෙනුවෙන් සෑම විෂය ශේෂ්ත්‍රයක් ඔස්සේම පාඩම් විකාශය කරනුයේ
උදෑසන 4:05 කවුද මේ චුටි කුරුල්ලෝ කියලා ඇහුවල් බැලිනම කෝඳුරුව වගේ. සෙනසුරාදා සහ ඉරිදා උදෑසන 9:30 සිට 10:30 පැය පුරාවට ITN ටෙලිවිෂන් ඉස්කෝලේ මෑත කාලේ බොහෝ දිනාගේ ආකර්ෂණය දිනාගත් වැඩසටහනක්. පහවසර ශිෂ්‍යත්වය ප්‍රමුඛ කරගත් ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡා කරන ITN Smart 5 ශිෂ්‍යත්ව කඩීම ජයගන්ට වෙරදරන අපේ දුවාදරුවන් අතර ඉතාමත් ජනප්‍රියයි. එය ඉරිදා පස්වරු 4:30 සිට 5 දක්වා අඩ හෝරාවක් පුරා විකාශය වේ. පාසල් සිසු දරුදැරියන් සහභාගී වන ITN Smart Mind තාක්ෂණින් පිරිපුන් වැඩසටහනක්. එය ඉරිදා පස්වරු 5 සිට 6 පැය පුරාවට ඔබ වෙත ගෙනෙනු ලබනවා. දිවයිනේ සෑම ඉසව්වකම පිහිටි පාසල් භූමියටම ගොස් එහිදී රූගත කරමින් දුෂ්කර ප්‍රදේශවල දුවාදරුවන්ගේ දැනුම හැකියාව කරලියට ගෙනෙන දැනුමයි වාසනාවයි වැඩසටහන සිකුරාදා පස්වරු 5:30 සිට 6 දක්වා අඩහෝරා පුරාවට විකාශය කෙරෙනවා. ශ්‍රී ලංකීය සිසු පරපුර වෙත ITN අධ්‍යාපන අංශය එලෙසින් වැඩසටහන් පෙළගස්සද්දී ඒ වැඩසටහන් ගොනුවේ නවතම වැඩසටහන ලෙස එක වසර සිට 5 වසර දක්වා දුවා දරුවනි ඔබ වෙනුවෙන් පාඩම් පොතේ ආශ්‍රයෙන් වැඩසටහන් මාලාවක් ITN අපේ පන්තිය ලෙස සතියේ සෑම දිනකම පස්වරු 3:30 සිට 5 දක්වා පැය 1:00 පුරාවට ලබන 9 වන සඳුදා සිට විකාශය ආරම්භීමට නියමිතයි. ජාතික උරුමයේ නාලිකා සන්නාමය එම වගකීමට උර දෙනුවේ හෙට දින උරුමය වෙනුවෙන්මයි. අනාගතයට පාර කියන දරු පරපුර දැනුමෙන් සන්නද්ධ කිරීමේ වගකීම හඳුනා ගනිමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ආරම්භුමේ පටන් ඔබ වෙත ගෙන අධ්‍යාපනික වැඩසටහන් ඔබ දුටුවා. පසුගිය කොවිඩ් අර්බුදය උද්ගත වෙච්ච අවස්ථාවේ පටන් අපි පාසල් පැවැත්වීම සිදු නොකරනු නිසාම ගෙදරට වෙලා ඉන්න දරුවන්ට අධ්‍යාපනික කටයුතු වල නිරත වන්නට අවශ්‍ය මාවත විවර කරමින් වැඩසටහන් රසක් ආරම්භ කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගරු සභාපති සාමාන්‍ය කලාවේදී සුදත් රෝහණ මැතිතුන්ගේ උපදෙස් පරිදි ඒ වැඩසටහන් පෙළගැස්මේ විශේෂ දායකත්වයක් ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මැතිතුන් දැක්වුවා. අපි කැමති එයින් අපේ වැඩසටහන ආරම්භ කරන්න ඒ පිළිබඳ මතකයත් එක්ක. ඔයාමිල ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ලංකාවේ පුරෝගාමී රූපවාහිනී නාලිකාව හැටියට පළමු රූපවාහිනී නාලිකාව ලංකාවේ පළමු රූපවාහිනී මැදිරියේ ඉඳලා මේ අපි කතා කරන්නේ තේවිස් ගුරුගේ මැදිරිය එදා ඉඳන් අද දක්වාම මතුවටත් ස්වාධීන රූපවාහිනී සේවයේ හොඳම දේ දරුවන්ට කියන අදහස පෙරදරි කරගෙන තමයි අපි වැඩ කරන්නේ. අධ්‍යාපනික වැඩසටහන් වගේම වෙනත් වැඩසටහන් ටෙලිනාට්‍ය ආදියත් මේ හැම එකක්ම දරුවෝ බලයි. මේක දරුවන්ට සුසු වෙන්න ඕන කියන අදහසින් තමයි සෑහෙන්න 99%ක්ම අපි විකාශය කරන්නේ. ඒ අදහසින් හිතුව දරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙනවා. ඒ වගේම මේ කොවිඩ් වසංගතයේ ඇති වුණාම දරුවන්ට පාඩුවක් වුණා. අපි ඒක දන්නවා. අධ්‍යාපන අමාත්‍යාංශය සෑහෙන්න මහන්සි වෙනවා. මේ අඩුපාඩුව සපුරන්නේ කොහොමද කියලා. ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ රටේ ජනමාධ්‍ය භාර අමාත්‍යවරයා හැටියට ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහත්මයා ඒ වගේම ලේකම්තුමා ජගත් පී විජේවීර මහත්මයා අපට නිරන්තරයෙන්ම උපදෙස් දෙනවා මඟ පෙන්වීම කරනවා දරුවෝ වෙනුවෙන් යමක් කරන්නට අධ්‍යාපනය වෙනුවෙන් යමක් කරන්නට කියලා. ඉතින් ඒ අතරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛත්වය මඟ පෙන්වීම යටතේ අප කල්පනා කළා තවත් වැඩි කරන්නට දරුවන්ට දෙන අවස්ථා ඔබ දකින්න ඇති වැඩසටහන් පෙළ අපි ආරම්භ කළ තක්ෂිලාව වැඩසටහන. ඒ වගේම කොවිඩ් වසංගතයේ ආරම්භ වෙච්ච අවස්ථාවේම ඒ දවස්වලම අපි පටන් ගත්ත ITN ටෙලිවිෂන් ඉස්කෝලේ කියන වැඩසටහන. ඒ වගේම දකින්න ඇති Smart 5 කියන වැඩසටහන, Smart Mind කියන වැඩසටහන. මේ ඔක්කොම දරුවෝ වෙනුවෙන් කරන වැඩසටහන. ඊට අමතරව අධ්‍යාපනික කියන මේ තේමාව නැතුවට අධ්‍යාපනික වැඩ ගොඩක් ITN එකෙන් කරනවා. ඉතින් මේවර මේක තවත් විධිමත් ආකාරයෙන් විශේෂයෙන් මතක් කරන්න ඕන අධ්‍යාපන ඇමතිතුමා ඒ වගේම මේ වාඩි වී සිටින අපේ පියල් නිශාන්ත අමාත්‍යතුමා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා අපේ ආචාර්ය සේදර මහත්මයා ඇතුළු ඒ බලධාරීන්ගේ නිලධාරීන්ගේ මඟ පෙන්වීම දැඩි උනන්දුව මත අපි තවත් පියවරක් ඉස්සරහට තියලා ආරම්භ කරනවා. සතිය දවස්වල 3:00 ඉඳලා 5 දක්වා අලුත් වැඩසටහන් පෙළක් මේ කටයුතු සඳහා පුරෝගාමීව කටයුතු කරන ජනමාධ්‍ය අමාත්‍යතුමා ලේකම්තුමා වගේම අපේ සභාපතිතුමා
සම්මානීය කලාවේදී සුදත් රෝහණ මහත්මයා එතුමාට දැඩි උනන්දුවක් තිබුණා, උවමනාවක් තිබුණා. දරුවෝ වෙනුවෙන් අපි පුළුවන් තරම් දේවල් කරන්න ඕනේ. මොකද දරුවන්ට අඩුපාඩුවක් වෙනවා මේ අවස්ථාවේ. ඔවුන්ට පුරවන්න බැරි හිඩසක් තියෙන අපි පුළුවන් විදිහට මොන හරි කරමු කියන අදහසින් හිතුව තමයි මෙතෙක් වැඩ කළෙත් ඉදිරියට වැඩ කරන්නෙත්. මම හිතන්නේ මේ ආරම්භක පියවර ගැන දැනුවත් කරන්න තමයි අපි ගරු අමාත්‍යතුමා ඇතුළු ලේකම්තුමා ඇතුළු මේ ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂයෙන්ම අපේ රටේ අධ්‍යාපන සැලසුම් කිරීම පිළිබඳ භාරකාරීත්වය දරන ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු ආයතනවල සම්භාවනීය පිරිස සහභාගී වෙලා අපි කතා කරන්නේ. ඒ නිසා ආචාර්ය හසන්ත හෙටිආරච්චි මහත්මයා කතා බහ කරමින් හිටියේ මේ ගමන් මඟ තුල අධ්‍යාපනික වැඩසටහන් වලට ලැබුණු ප්‍රමුඛත්වය පිළිබඳ අපි ඒ පිළිබඳව තවදුරටත් කතා බහ කරමු. මම හිතන්නේ මෙවර අද අපට කියන්න තියෙන විශේෂ පණිවිඩය තමයි මේ වෙලාවේ අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා නම් රූපවාහිනිය ඉස්සරහා මේක අලුත් වැඩක්, මේකේ ප්‍රයෝජන ගන්නට සතිය දවස්වල හවස 3:00 ඉඳලා 5 දක්වා පැය එකමාර වෙන් කර ගන්න. වෙන දේවල් වලට නෙමෙයි ITN එක ඉස්සරහා වාඩි වෙලා පොතක් පතක් ලං කරගෙන පෙළ පොත් ටික ලං කරගෙන බොහොම වටිනා අධ්‍යාපනික වැඩසටහන් ටිකක් අත් වශයෙන් මේක ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත් වෙලා විධිමත් පාසල් විෂය නිර්දේශයට අනුව සකස් කරපු හොඳම වැඩසටහන් ටික මේ විකාශය කරන්නේ. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් මීට වඩා වැඩසටහන් තියෙනවායි කියලා අපිට කියන්න බෑ. මොකද අනිවාර්යෙන් විභාගයට අදාළයි, පාඩමට අදාළයි. මේ ටික නොබැලුවොත් මම හිතන්නේ සෑහෙන පාඩුවක් වෙනවා. හින්දා ලංකාවටම පේන ආවරණාධිපති කියලා අපි කිව්වා. අධ්‍යාපනයේ සමාන අවස්ථා දෙන්න ඕන, හැමෝටම පේන්න ඕන, දකින්න ඕන. එම් බලපුවාම ITN එක තමයි ලොකුම ආවරණයේ තියෙන රූපවාහිනී නාලිකාව. ඉතින් අපේ රටේ හැම දරුවෙකුටම බලන්න පුළුවන් වෙලාවක අපි ඒ ටික පෙන්නනවා. හොඳයි. ස්වාධීන රූපවාහිනිය ඔබට සමීප කරන අපේ පන්තිය ප්‍රාථමික අධ්‍යාපනය ඉලක්ක කරගෙන සතිය දිනවල සවස 3:30 සිට 5 දක්වා නරඹන්න පුළුවන්කම ලැබෙනවා. කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, ඒ වගේම පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යතුමන් පියල් නිශාන්ත මැතිතුමා අපිත් එක්ක මේ අවස්ථාවේ එකතු වෙනවා. මෙවැනි අධ්‍යාපනික වැඩසටහනක වැදගත්කම ඔබතුමා කොහොමද හඳුනාගන්නේ කියන කාරණාවෙන් අපි පටන් ගමු. බොහොම ස්තුතියි. අපි ස්වාධීන මාධ්‍ය ජාලයටම අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ අමිල. මොකද මේ වර්තමානයේ ඇති වෙලා තියෙන ලෝක ගෝලීය කොයිට් ව්‍යසනයත් එක්ක දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය ඉදිරියට ඇවිල්ලා විශේෂයෙන්ම විවිධ අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කරලා අද වෙනකොට තවත් ඊට වඩා අර්ථපූර්ණ වෙච්ච වැඩසටහනක් නිර්මාණය කිරීම, ඒකට දායකත්වය ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම අපි අධ්‍යාපන අමාත්‍යාංශය හැටියටත් රජයේ හැටියටත් අමිල අපි ස්වාධීන රූපවාහිනියට අපේ ගෞරවය ස්තුතිය මුලින්ම පුද කරන්න ඕනේ. මම හැම මොහොතකදීම ප්‍රකාශ කරන කතාවක් තමයි අපේ හසන්ත මහත්තයා මේ කොයිට් මරණයයි දරුවෙකුට අධ්‍යාපනය නොලැබීමයි අතර කිසිදු වෙනසක් නැහැ කියන එක. ඒ තරම්ම නරක අතට පත් වෙලා තියෙන දරුවන්ගේ අධ්‍යාපනය අපිට හරියට කලට වේලාවට ලබා දීමට නොහැකි වීම. ඉතින් එවැනි අවස්ථාවකදී විශේෂයෙන්ම වගකිය යුතු මාධ්‍ය ආයතනයක් හැටියට ස්වාධීන රූපවාහිනී සේවය මං හිතන්නේ මේ දක්වන දායකත්වයේ විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් සහ අපේ අමාත්‍යාංශය වෙනුවෙන් අපි ඉතාමත්ම ගෞරවයෙන් ඒ වගේම අපේ ප්‍රණාමය අපි පුද කරන්න ඕනේ. මෙවැනි අවස්ථාවකදී දරුවන් ඉතාමත්ම අසරණ තත්ත්වයට පත්වෙච්ච අවස්ථාවකදී අධ්‍යාපනය වෙනුවෙන් මේ වැඩසටහන අපේ පන්තිය නමින් ඉතාමත්ම කාලෝචිත සහ දරුවන්ට අවශ්‍යම කාලේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව. ඒ වගේම විශේෂයෙන්ම කිය යුතු කාරණයක් තමයි අද මේ ස්ථානයේ නොහිටියත් අපේ අධ්‍යාපන අමාත්‍යතුමා මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතුමා ඒ වගේම අධ්‍යාපනය වෙනුවෙන් මහා සුවිශේෂී කාර්යභාරයක් එදා සිට අද දක්වාම ඉටු කරන අපේ රාජ්‍ය අමාත්‍යතුමා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඇතුළු අපේ සියලුම රාජ්‍ය අමාත්‍යවරු වෙනුවෙන් අපි මේ ගෞරවයේ ස්තුතිය ස්වාධීන රූපවාහිනියට පුද කරන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම අද දවස මම දීර්ඝව මේ ස්ථානයේ රැඳෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මට. ඒට හේතුව වර්තමානයේ ඇති වෙලා තියෙන කාන්තා ළමා සම්බන්ධව තියෙන මේ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ
කල් තබන අවස්ථාවේ යෝජනාවක් තියෙන එහි පිළිතුරු කතාව කරන්න තියෙන නිසා මම අද පැමිණියේ මේ පැමිණීම අත්‍යවශ්‍යයි කියලා මට දැනෙච්ච නිසා. මොකද අපි අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ මේ අවස්ථාවේදී මේ ස්ථාන ස්වාධීන රූපවාහිනියට ඇවිල්ලා. මොකද මට මේක මේ ස්ථානය මං හිතන්නේ මගේ ජීවිතයේ සුවිශේෂී කඩයිම් පසු කරපු ස්ථානයක්. ඒක අපේ හසන්ත මහත්තයා සහ අපේ අමිල මල්ලි පැහැදිලිවම දන්නෝ මේ තැන මගේ තැනක් වගේ තමයි මම හිතන්නේ. ඉතින් ඒක නිසා මට අද අවශ්‍යතාවය තිබුණේ විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයේ ලේකම්වරයෙක් හැටියට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන අපේ ආචාර්ය සේදර මැතිතුමා ඇතුළු අපේ අමාත්‍යංශයට සම්බන්ධ අපේ නිලධාරීන් මේ සීලු දෙනා ස්වාධීන රූපවාහිනියත් එක්ක එකතු වෙලා කරන්නේ මහා දැවැන්ත සත්කාරයක්. මේ සත්කාරය මේ වෙනුවෙන් අපේ ගෞරවය ප්‍රණාමය ස්තුතිය හැම මොහොතකදීම පුද කරන්න ඕනේ. මොකද මම මේ වචන කීපේ නිරතුරුවම කිව්වේ එක්තරා හේතුවක් නිසා. මම හිතන්නේ දැනට දීර්ඝ කාලයක් තිස්සේ මේ සිද්ධියත් එක්ක දරුවන්ට අධ්‍යාපනය නිසියාකාරව කලට වේලාවට අපිට ලබා දෙන්න, ඒ කියන්නේ පන්ති කාමරයට ගිහිල්ලා දරුවට අධ්‍යාපනය ලබා දෙන්න බැරි අවස්ථාවේදී අපි විවිධ මාධ්‍ය ආයතනවලට අපි ආරාධනා කරා ආයාචනා කරා දරුවෝ වෙනුවෙන් කැප වෙන්න කියලා. ඒ අවස්ථාවේදී මං හිතන්නේ සමහර මාධ්‍ය ආයතන මේ අර්ථපූර්ණ වෙච්ච වැඩසටහන් නෙවෙයි අර්ථ ශූන්‍ය වෙච්ච වැඩසටහන් ඉදිරිපත් කරා. දරුවා ගැන ප්‍රමුඛත්වයේ දරුවගේ අධ්‍යාපනය ගැන ප්‍රමුඛත්වයේ ලබා දුන්නේ නැහැ. නමුත් ස්වාධීන රූපවාහිනිය ඒ වගේම රූපවාහිනී සේවය විශේෂයෙන්ම ජාතික අවශ්‍යතාවයේ තේරුම් ගත්ත ප්‍රධාන නාලිකාවන් හැටියට අද ඒ යුතුයකම සහ වගකීම ඉටු කිරීම සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙනවා. වගේම මම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ ස්වාධීන රූපවාහිනිය හැම අවස්ථාවකදීම මේ රටේ දරුවන් වෙනුවෙන් ඉතාමත්ම හොඳ අර්ථපූර්ණ වෙච්ච වැඩසටහන ඉදිරිපත් කරපු නාලිකාවක්. ඒ නිසා දරුවා විතරක් හුදකලාව මේ වැඩසටහන් බලන්න දෙන්න එපා. ආදරණීය අම්මලා තාත්තලාත් මේ වැඩසටහන් අවබෝධයක් ලබා ගැනීමටත් දරුවන්ව තව උනන්දු කිරීමටත් මං හිතන්නේ දෙමව්පියන්ගේ සම්බන්ධතාවයත් මං හිතන්නේ මේ වැඩසටහනට මේ අපේ පන්තියට සම්බන්ධතාවය දෙනවා නම් අර පාසලට ගිහිල්ලා අම්මලා තාත්තලා දරුවා ගැන හොයා බලනවා වගේම මේ වැඩසටහනේදී මේ දරුවත් එක්කම සම්බන්ධ වෙමින් ඒ වගේම ස්වාධීන රූපවාහිනිය ඒ වගේම අපේ අමාත්‍යාංශයේ වැඩසටහන් මෙහෙවන අපේ ඉන්න සියලු දෙනාත් එක්ක එකතු වෙනවා නම් ඉතාමත්ම හොඳයි කියන එක තමයි මගේ අදහස. මම ඉල්ලා සිටින්නේ ඒ පණිවිඩය තමයි ලබා දෙන්න ඕනේ. ඒ නිසා මම නැවතත් මේ ස්වාධීන රූපවාහිනිය මේ අවස්ථාවේදී ගත්ත මේ සත්කාරය මේ වැඩපිළිවෙලට අපේ අමාත්‍යාංශය වෙනුවෙන් සහ රජයක් හැටියට රජයේ ප්‍රණාමයත් මේ අවස්ථාවේදී පුද කරනවා. ගරු අමාත්‍යතුමා ඉතාම හොඳ ප්‍රවේශයක් අපේ වැඩසටහනට ලබා දුන්න. මේ පන්තිය ඔබේ පන්තියක් බවට පත් කරගන්න. අපේ පන්තිය කියන නම තුලම ගැබ් වෙලා තිබෙන කාරණාව විශේෂයෙන්ම ඔබේ අධ්‍යාපනයේ නගා සිටවන්නයි දුවේ පුතේ මේ වැඩසටහන ඔබ වෙත සමීප කරන්නේ. දෙමව්පියන් එක්ක එකතු වෙලා ඔබේ අධ්‍යාපනයේ ප්‍රමිතියෙන් ගුණාත්මක බවින් හෙට දවස දක්වා ගෙන යන්න ස්වාධීන රූපවාහිනිය ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. අපිට පුළුවන් වේවි මේ වැඩසටහන සකස් වෙන්නේ කොයි විදිහටද කියන කාරණාව දැක බලා ගන්න. අනාගතයේ අයිති වෙන්නේ අද දවසේ ඊට සූදානම් වන ඔබට ඔබේ අධ්‍යාපනය නගා සිටවන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඇරඹුමේ පටන් වැඩසටහන් මාලාවක් රැගෙන ආවා. මේ කොවිඩ් වෙසන තත්ත්වයේ හමුවේ අපි වැඩසටහන් අලුතෙන් ආරම්භ කළා නිවසේ සිට කොහොමද අධ්‍යාපන වැඩ කටයුතු සිදු කරන්න කියන කාරණාවට. එහිදී තවත් සුවිශේෂ පියවරක් තමයි මේ සිදු කරන්නේ. ප්‍රාථමික අධ්‍යාපනය නගා සිටවන්නට හිතේ ඇඳෙන අකුරු පොතේ කරන විදිහ ඔබට කියා දෙන අපේ පන්තිය වැඩසටහන අපි ආරම්භ කරනවා. සතියේ දිනවල සවස 3:30 සිට 5 දක්වා 5තෙක් ඔබට බලන්න පුළුවන්කම ලැබෙනවා. මේ වැඩසටහනේ ව්‍යුහය කොහොමද සකස් වෙන්නේ කියන ආකාරය අපිට බලන්න පුළුවන්කම ලැබෙනවා.
හොඳයි පුතේ. අපි යමු. මේ මෙතනින් පේන්න බලන්න. මේ පින්තූරේ බලන්න. මේ පින්තූරේ ඒගොල්ල හැමෝගෙම hina මූණු පිරිලා. ඒගොල්ල සතුටින් පොත් කියවනවා. බලන්න. ඔයාලගේ පෙළ පොතේ ඇති මේ පින්තූරයම අපි යමු ඊළඟ ඡේදයට. අපි ඊළඟ ඡේදය ඊළඟ දුවට කියමු. කියන්න සිනදී. සිසුහු බොහෝසේ පිනා ගියහ. තොට්ටෝ චන්ට තාමත් හොඳින් කියවීමට අපහසු නිසා ඇය පින්තූර සහිත රසවත් යයි පෙනී ගිය පොතක් ගත්තාය. හැම සිසුවෙකු මතෙහි පොත ඇතිව පිටු පෙරලන්නට වූ විට හදිසියෙම මැදිරිය නිහඬ විය. එහෙත් බොහෝ වේලාවකට නොවේ. හඬ රැසක් නිහඬතාව බින්දේය. සමහරුන්ට පොත් මාරු කර ගැනීමට අවශ්‍ය විය. මැදිරිය සිනාවෙන් පිරී ගියේය. ගයනා සිතුවම් නැමැති පොතක් කියවීම ආරම්භ සිසුවෙක් කිංකිණි නාදයෙන් ගීයක් ගයන්නට විය. හොඳයි පුතේ වාඩි වෙන්න. අධ්‍යාපනය පිළිබඳව වඩාත් වැදගත්ම කාලවකවානුව තමයි ප්‍රාථමික අධ්‍යාපනය. ප්‍රාථමික අධ්‍යාපනයෙන් දරුවන්ට ලබා දෙන දැනුම ආකල්ප මේ කුසලතා සංවර්ධනය ඔවුන්ගේ අධ්‍යාපනයේ ඉදිරිය දක්වා යන්න ලොකු බලපෑමක් ඇති කරනවා. ITN අපේ පන්තිය හරහා ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන දියත් කරන්නේ කොහොමද කියන කාරණාවනේ අපි කතා බහ කරමින් ඉන්නේ. අමාත්‍යාංශ ලේකම් උපාලිස්සේදර මහත්මයා වෙත අපි යොමු වෙන්න කැමතියි. ඇත්තටම මෙවැනි වැඩසටහනක් දැන් පාසල් නොයන දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීම අධ්‍යාපනය සමීප කිරීමේ වැඩසටහනේ වගකීම් සහගත බව ඔබතුමා කොහොමද දකින්නේ? අමිල අපි ඔක්කොටම එක එක තලවල වගකීම් පැවරෙනවනේ. දැන් මාස 16ක් තිස්සේ අපේ දරුවන් මේ රටේ වැඩියෙන්ම අගේ දෙමව්පියෝ අගේ කරපු දේනේ අධ්‍යාපනය. හැම අම්මෙක් තාත්තෙක්ම දරුවෙට හොඳ පාසලක් ලබා දෙන්න පුදුම මහන්සියක් දරන රටක් ලංකාව කියන්නේ. ඒකට එක හේතුවක් තමයි අපේ ඉන්න දෙමව්පියෝ ඔක්කොම අධ්‍යාපනයේ වටිනාකම දන්න උගත් දෙමව්පියෝ. ඊටාම මේ අඩු ආදායම් පවුලක වුණත් අධ්‍යාපනයේ සුවිශේෂ දෙයක් කරගෙන පුළුවන් විදිහක් වියදම් කරන ළමයින්ට උගන්වන්න. ඒක තමයි සැබෑ තත්ත්වය. ඉතින් මේ එකපාර අපිට අධ්‍යාපනයේ ගිය ගමන නතර කරන්න සිදු වුණා. අපි කාගේවත් වැරද්දකින් නෙවෙයි ලෝකෙම ඇති වුණු COVID-19 අර්බුදය නිසා. ඉතින් මේ වෙලාවේ මොනවද අපි කරන්න පුළුවන් වෙන්නේ? කියන හැම අතකටම අපි කල්පනා කරා. ඒ කල්පනා කරන වෙලාවේදී අපිට තිබුණු විවිධ විකල්ප දිහා අපි බැලුවා. ලංකාවේ දැන් අපි මාර්ගස්ථ අධ්‍යාපනය කියලා ඔන්ලයින් এডুকেෂන් කියලා කරනවානේ. ඒ කරන එක ගත්තම අපි දන්නවා ලංකාවේ වතුකර ප්‍රදේශවල 104කටවත් ඉන්ටර්නෙට් එක නැහැ. ලංකාවේ පොදුවේ අපි කියනවා 130කට තියෙනවායි කියලා. නමුත් අපි දන්නවා මේවා තියෙන්නේ නාගරිකව යමක් කමක් තියෙන අයට පමණයි. ඒ නිසා ඒ ක්‍රමේ ජාතික ක්‍රමයක් විදිහට අපිට පිළිගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ගුවන් විදුලිය ගත්තත් ගුවන් විදුලිය කියන එක අහගෙන ඉන්න එක විතරයි කරන්න පුළුවන්. ඉතින් අධ්‍යාපනයේ අපිට යන්න තියෙන හොඳම මාර්ගය කියලා අපි දැක්කේ ඒ වෙලාවෙදිත් රූපවාහිනිය. මොකද මේ රූපවාහිනිය කියන එකේ තේරුම ටෙලිවිෂන් කියන එක මම අදහස් කරේ. එතන අපිට පුළුවන්කම තියෙනවා විද්‍යුත් මාධ්‍යයෙන් ලංකාවේ 90%කට වැඩි පිරිසකට ටෙලිවිෂන් යන්ත්‍රයක් ගෙදර තියෙනවා. ඒක නිසා ඒ සියලු දෙනා ළඟා වෙන්න පුළුවන්කමක් තියෙනවා කියන එක අපි දැනගත්තා. දෙක අපිට පුළුවන්කම තියෙනවා අම්මලා තාත්තලාට පේන්න ළමයින්ට ඉගෙන ගන්න. දැන් මේ මාර්ගස්ථ අධ්‍යාපනයේ තියෙන එක අවදානම් පැත්තකුත් තියෙනවනේ. ළමයි මොනවද කරන්නේ ෆෝන් එක කියලා එහෙම නැත්නම් ටැබ් එක කියලා බලා ගන්න අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට හැම වෙලෙම පුළුවන්කමක් නැහැ. නමුත් මේක එහෙම නෙවෙයි. නිවසේ සාලේ කාටත් පේන්න ළමයට ඉගෙන ගන්න පුළුවන් වරප්‍රසාදයක් මෙහිමේනේ. ඉතින් මේවා ගැන හිතලා අපි හිතුවා මේක තමයි හොඳම මාර්ගය යන්න. අම්මේ තාත්තේ ඔබත් තේරුම් ගත යුතු දෙයක්. පාසල් වහන්න සිදු වෙලා තියෙන්නේ කාගේවත් වැරද්ද නෙවෙයි. මේ තියෙන අවදානමෙන් ඔබේම දරුවන් බේර ගන්න. මේ රටේ මිනිසුගේ ජීවිත බේර ගන්න. ඒ නිසා අම්මලා තාත්තලා හොඳ කල්පනාවෙන් මේ ලැබෙන අවස්ථාවෙන් ඉඩ ගන්න ඕනේ. මොකද පාඩමක් ළමෙක් ටෙලිවිෂන් එකේ බලාගෙන වාඩි වෙලා ඉගෙන ගන්නකොට අම්මට තාත්තට පුළුවන් නම් ඒ ළඟ වාඩි වෙලා ඒ කරන දේවල් දිහා බලාගෙන ඉඳලා ඊට පසුව ළමයා එක්ක මේක පොඩි සංවාදයක යෙදෙන්න ඒ කරපු දේවල් අකුරක් ලියන හැටි රූපවාහිනිය කියලා දුන්නා මේක ආපහු ලියන්න ළමයා හුරු කරන්න. අන්න ඒක ඔබට දෙන්න පුළුවන් ලොකුම ආශිර්වාදය. මම එහෙම කියන්නේ හේතුව අමිල
ප්‍රාථමික අධ්‍යාපනය තමයි අධ්‍යාපන ක්‍රියාවලියේ ප්‍රවාහයේ ආරම්භක ලක්ෂ්‍ය කියන එක විතරක් නෙවෙයි. මේක තමයි බරපතලම ලක්ෂ්‍යය. මෙතන කරන දේවල් අනුව තමයි සියලු දේ හැඩගැහෙන්නේ පසුව. මේ ප්‍රාථමික ගුරුවරයෙක් කියන්නේ ඉතාම වටිනා කෙනෙක්. විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්ට වඩා මට වටිනවා ඇත්ත වශයෙන්ම කිව්වොත් ප්‍රාථමික ගුරුවරයා. මොකද හේතුව ඔවුන් දෙවෙනි මවක්. ළමයෙක්ගේ සියලුම ප්‍රශ්න වලට මෙදිහත් වෙනවනේ ප්‍රාථමික ගුරුවරිය. අඬාගෙන එනවා ළමයි. අම්මා මතක් වුණා කියලා අඬාගෙන දුවගෙන එනවා. පළවෙනි පන්තියේ ළමයා දාලාවම දවස් ගාණක් යනකම් ගුරුවරයා පොරාලනවා ඒ ළමයා සකස් කරගන්න. වැසිකිළියට කැසිකිළියට කොහොම ගෙනියන දේවල් ඉඳලා අම්මලා තාත්තලා වාගේ බරනවා ඒ ගුරුවරු. ළමයාගේ ජීවිතේ පෙළගස්සලා හරිගස්සලා හැඩගස්සලා ඉදිරියට ගෙනියන්නේ මේ ප්‍රාථමික ගුරුවරුනේ. උපාලි සේද්‍ර මහත්මයා අපිට ඔය පිළිබඳව තවදුරටත් කතා බහ කරන්න තිබෙනවා. දැන් ස්වාධීන රූපවාහිනිය ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙලා මේ දියත් කරන වැඩසටහනේ තිබෙන වැදගත්කම පිළිබඳව කතා බහ කළාදී අපි ආරම්භයේම සඳහන් කළා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය කොයි විදිහටද අධ්‍යාපනික වැඩසටහන් ඔබ වෙත සමීප කළේ කියලා. ඒ අතරතුර මේ වකවානුවේ අවශ්‍යතාව හඳුනා ගනිමින් අපි ආරම්භ කරපු වැඩසටහන් පිළිබඳව මතක් කළා. මෙහිදී අපිට උපදේශකත්වය අධීක්ෂණය නිරන්තරයෙන් සිදු කිරීම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගරු සභාපති සම්මානනීය කලාවේදී සුදත් රෝහණ මැතිතුන් විසින් සිදු කරන අපිට එතුමාව මේ මොහොතේ දුරකථනයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. සභාපතිතුමා අයබෝවන්. අයබෝවන්. සභාපතිතුමනි දැන් මෙවැනි වැඩසටහනක් දියත් කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන කොහොමද අපි මේ වැඩසටහන ආරම්භ කළේ ඉදිරියට ගෙන යන්න කියන කාරණාව පිළිබඳව ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි. මම හිතන්නේ අපිට ලෝකයේ තියෙන වටිනාම වස්තුව මොකක්ද කියලා අහුවොත් ඒ දරුවෝ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය නිබදව කැප වෙලා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඇත්තටම ITN අපේ පන්තිය ස්වාධීන රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ අලුත්ම අංගය. ඒකට ස්වාධීන රූපවාහිනී එහෙම නැත්නම් ජාතික උරුමයන් සුරකින නාලිකා සන්නාමය එහෙම නැත්නම් පවුලේ නාලිකාව ලෙස එහෙම නැත්නම් රූපවාහිනී ආරම්භක මහගෙදර ලෙස දරුවන්ගේ අධ්‍යාපනයේ විනය හැදියාව අපිට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අප ආර්ථික ලාභ ප්‍රයෝජන ගැනම නොසිතා යහපත් ජන සමාජයක් බිහි කිරීමට අවශ්‍ය යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමේ පුරෝගාමී මෙහෙවරක නිරත වෙලා ඉන්නවා. විශේෂයෙන්ම දරුවන්ගේ රස වින්දන ශක්තිය දියුණු කිරීමට. මොකද අප විශ්වාස කරනවා රස වින්දනයේ අවසාන ප්‍රතිඵලය යහපත් මිනිසෙකු තැනීම කියලා. ඒ නිසා අප මාධ්‍ය ජාලයේ නාලිකාවන් සියල්ලම ඊටාම කල්පනාකාරීව මෙහෙවීමට අපගේ වගකීම ඒ වගේම ඉලක්කය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපරිම දේවල් අප කරනවා. ඒ වගේම රටේ විධිමත් විෂයානුබද්ධ අධ්‍යාපනයටත් අපගේ දායකත්වය ලබා දෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ කොවිඩ් වාතාවරණය තුල පාසල් පද්ධතිය අක්‍රිය වූ සමයේ දායක වීමට අපට හැකියවීම එක්තරා විදිහක සතුටක්. ඇත්තටම එක පැත්තක ඛේදවාචකයක් තිබුණත් අනිත් පැත්තෙන් ජාතික නාලිකාවක් විදිහට අපිට පෙරමුණාරම් මේ සඳහා අපකැප වෙන්න ඉද ප්‍රස්තාව ලැබීම එක පැත්තක යුතුයකමක් ඉටු කිරීමක් වගේම අපි වගකීමක් ඉෂ්ට සිද්ධ කිරීමකුත් බවට පත් වෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශ දරු කෙහෙරිය රබුක්කල්ල මැතිතුමා හා අමාත්‍යාංශ ලේකම් ජගත් විජේවීර මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ස්වාධීන මාධ්‍ය ජාලයේ ගුවන් කාලයේ පාඨමික අධ්‍යාපනික දරුවන් වෙත ලබා දීම අපගේ අරමුණ වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් මේ වෙනකොට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ITN අපේ පන්තිය නමින් පෙරවරු 3:30 සිට පස්වරු 3:30 සිට 5 දක්වා සතියේ දිනවල ප්‍රාථමික ශ්‍රේණි සඳහා අධ්‍යාපන වැඩසටහන් කිරීමට වෙන් කර තියෙනවා. ඒ අදින් ආරම්භ කිරීමට කටයුතු කරන අතර ලබන සෞදා සිට නිශ්චිත කාලසටහනක් අනුව වැඩසටහන් විකාශනය වෙනවා. මීට අමතරව විභාග ඉලක්ක කරගත් වැඩසටහන් මාලාවක් වසර ගණනාවක සිටම අපි නිෂ්පාදනය කර විකාශනය කරනවා ITN තක්ෂලාව නමින්. ඒ වගේම A level, O level සහ පහ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක ප්‍රශ්නෝත්තර සහ පුනරීක්ෂණ සඳහා යොමු කර
පරිපූර්ණ විද්වත් ගුරු මණ්ඩලයක් මගින් කෙරෙන්න. ඒ වගේ අපි විශාල කාර්යභාරයක් රැසක් මේ වෙනකොටත් කරගෙන යන එක පැත්තකින් ITN ටෙලිවිෂන් ඉස්කෝලේ ස්මාර්ට් 5 මේ වගේ විවිධ වැඩසටහන් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි දමිළ දරුවන් වෙනුවෙන් අපි වසන්තම් TV වසන්තම් FM මාරා මේ අවශ්‍ය කාරණා සමාජගත කරන්නත් කටයුතු කරමින් යනවා. ඒ නිසා මොකද අපි ජාතික වගකීමකින් සහ වගවීමකින් ක්‍රියා කරන ආයතනයක් නිසා. ඒ නිසා අද ආරම්භ වන සවස් කාලයේ අධ්‍යාපන විකාශනය කියන්නේ ITN අපේ පන්තියේ වැඩසටහන රටේ දුවා දරුවන්ට වටිනා ත්‍යාගයක් බවට පත් වේවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපගේ අමාත්‍යතුමන් ඒ වගේම ලේකම්තුමන් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යතුමන්ලා ඒ වගේම අද පැමිණලා ඉන්න පියල් නිශාන්ත මැතිතුමා සේදර මැතිතුමා ඇතුළු මේ විද්‍යා සභාවට මගේ කෘතවේදය පුදකර සිටිනවා. මොකද මේ සඳහා අපට උපකාර උපදෙස් ලබා දීම නිමිත්තෙන්. ඒ නිසා මේක ජාතික වගකීමක්. ඒ නිසා අපි මේ කාරණාව අපගේ අනිකුත් නාලිකා සම්බන්ධ කරගෙන ඒ කියන්නේ ලක්කඩ වසන්තම් TV වසන්තම් FM සහ ITN ඩිජිටල් මාධ්‍යත් උපයෝග කරගෙන මේ සමාජ සත්කාරය කරනවා. මොකද ජාතික උරුමයන් සුරකින නාලිකා සන්නා මේ විදිහට අපිට විශාල වගකීමක් තියෙනවා. අපි යහපත් හරි නිවැරදි දේ හැමදේම සමාජගත කරනවා. දරුවෝ කියන්නේ අපිට වටිනා වස්තුව. මොකද සමාජයේ ඉදිරි දැක්ම පෙළගස්වන ඒ සමාජයට අපිට නිතිදින්ම අවශ්‍ය වන්නා වූ දරුවන් වෙනුවෙන් අපි කටයුතු කරනවා. මේ ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් පමණක් නෙමෙයි ප්‍රාථමික අධ්‍යාපනය මුල් කරගෙන අනිකුත් අධ්‍යාපනික කටයුතු වෙනුමුණුත් අපි මේ කටයුත්ත කරන බව සිහිපත් කරන්න කැමතියි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගරු සභාපති සම්මානනීය කලාවේදී සුදත් රෝහණ මැතිතුන්ට මෙවැනි වැඩසටහනක තේමාත්මක වැදගත්කම පිළිබඳව අපි කතා බහ කළේ. විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ නගා සිටවන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය අපේ පන්තිය නමින් ගෙන යන මේ වැඩසටහන පිළිබඳව අපි කතා බහ කරමින් දේ දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වීමේ අරමුණෙන් ස්වාධීන රූපවාහිනිය ඔබට සමීප කරන අපේ පන්තිය වැඩසටහන විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය ඉලක්ක කර ගනිමින් දරුවන්ට කොහොමද පාසල් අධ්‍යාපනය ලබා දෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. අපි මේ වැඩසටහන ප්‍රමිතිගත කරණයෙන් යුතුව නියමිත කාලසටහනක් ඔස්සේ ඉදිරි වැඩසටහන් වලදී ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. කොහොමද මේ වැඩසටහන සකස් වෙන්නේ කියන ආකාරය අපිට ආයෙත් බලන්න පුළුවන්. පුතා කුස්සිය සෙල්ලම් කරන්නේ නැහැ. කෑම වලට විස බීජ දූවිලි යනවා. අපි මේ කෑම බොහොම පිරිසිදුවට හදන්න ඕනේ. අම්මේ අද නැන්දලා එනවනේ. ඔව් පුතේ. ඒකනේ අක්කයි මමයි මේ කෑම ලෑස්ති කරන්නේ. සවාරියක්යි චාවර මල්ලිත් එන නැති. අපිට සෙල්ලම් කරන්න පුළුවන් අක්කේ? ඔව් ඔව් මල්ලි. ඒ වුණාට දැන් මං අම්මට දව කරලා එන්නම්කෝ ඉතින්. දුව ඔය පිඟන් දරුවෙක්ගේ අධ්‍යාපනය කියන්නේ පොතේ පතේ දැනුම. එහෙම නැත්නම් අධ්‍යාපනික කඩයිම් විභාග ජයග්‍රහණ කිරීමම නොවන බව ඔබට රූපරාමුත් එක්ක පැහැදිලි වෙන්න ඇති. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය තුළදී අපට හැකියාව ලැබෙනවා කොහොමද අන්‍යයන් සමග කටයුතු කරන්න ඕන, නිවසේ කටයුතු කරන්න ඕන සහ මේ සදාචාර සම්පන්න වීම ඇතුළු අපේ ගති ගුණ කුසලතා ආකල්ප වර්ධනය කිරීමේ වැදගත් මෙහෙවරක් සිදු වෙනවා. එයත් ස්වාධීන රූපවාහිනිය ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙලා මේ අපේ පන්තිය වැඩසටහන ඔස්සේ කරන්න බලාපොරොත්තු වෙනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා රංජිත් පද්මසිරි මහත්මයා මෙන්න මේ කතාවත් අපිට මතක් කර සිටින එක ඉතාම වැදගත්. කොහොමද දරුවෙක්ගේ දැනුම වගේම ආකල්ප කුසලතා සංවර්ධනය කරන්නත් මේ වැඩසටහන සඳහා වැඩසටහනෙන් අපි උත්සාහ කරන්න කියන කාරණාව. හොඳයි, සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. විශේෂයෙන්ම අමිල මම කැමැති පටන් ගන්න ඔබතුමා මුලින්ම මතක් කරපු වචනයකින්. ඔබතුමා මුලදීම කිව්වා අධ්‍යාපනයේ තියෙන වැදගත්කම.
හැදන ගහද පැත්තෙන් දෙනේ කියලා කතාවකින්. ඒ වගේම ශ්‍රේෂ්ඨ ඒ වගේම ජ්‍යෙෂ්ඨ මේ අපේ මේ හසන්ත මැතිතුමා අපිට නිතර කියන කතාවක් මම අහලා තියෙනවා මේ රූපවාහිනී මාධ්‍ය තුලින්ම හොඳම දේ දරුවන්ට කියන එක. ඒ වගේම අපේ ඇමතිතුමත් ඒ වගේම ලේකම්තුමත් මේ අධ්‍යාපනයේ තියෙන වැදගත්කම වරින් වර එක එක කෝණ වලින් පැහැදිලි කරා. මේ තුල අමිල මම දකින්නේ දරුවෙක්ගේ සංවර්ධනය කියන එක කායික මානසික දෙපැත්තෙන්ම සංවර්ධනය වෙන්න ඕනේ. එතකොට කායික සංවර්ධනයටත් අධ්‍යාපනය අවශ්‍යයි, මානසික සංවර්ධනයටත් අධ්‍යාපනය අවශ්‍යයි. එතකොට මේ තුල තමයි අනාගතයේදී රට බාර ගන්න ඉන්න දරුවෙක්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික මේ පැති සියල්ලම සංවර්ධනයට සුදුසු, ඒ සංවර්ධනය සඳහා බාර ගන්න පුළුවන් දරුවෙක් හැදෙන්නේ. ඒ නිසා ඔබ කිව්වා හරි මෙම වැඩසටහනකදී පොතේ පතේ දැනුමට අමතරවම අත වශයෙන්ම අර මේ මීට පෙර අර පෙන්වුවා වගේ සමාජය තුළ, පරිසරය තුළ, ගෙදර නිවස තුළ, තමන්ගේ කුසිය තුළ දරුවෙක් කොහොමද ඉන්නේ, හැසිරෙන්න ඕනි කියන දැනුමත් අපි ලබා දෙන්නට ඕනේ. නිසා මම මේ අවස්ථාවේදී කියන්නට කැමති ජාතික අධ්‍යාපන ආයතනය කියන්නේ විෂයමාලා සංවර්ධනයේ ප්‍රමුඛ කරගත් කාර්යභාරයක් ඉටු කරන ආයතනයක්. එතකොට විෂයමාලා සංවර්ධනය කියන දේ නියමාකාරයට සිදු නොවුනොත් අර මං කියපු සමාජ, සංස්කෘතික, ආර්ථික සංවර්ධනයට සුදුසු දරුවෙක් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සියලු දේවල් ගැන හිතලා තමයි මේ විෂයමාලාව අපි සකස් කරන්නේ. එතකොට ඒ විෂයමාලාව සකස් කරන අපි විෂයමාලාවට අදාළ ගුරුවරයාට අදාළ උපදෙස් පොත්, ගුරුවත් පොත් සහ දරුවන්ට අවශ්‍ය පොත් සකස් කරලා අපි විවිධ ක්‍රම ඔස්සේ පාසලේ පන්ති කාමරයට යවනවා. විවිධ ක්‍රම ඔස්සේ කියලා කිව්වේ අපි ගුරු උපදේශකවරු පුහුණු කරනවා, වෙනත් අධ්‍යාපන නිලධාරීන් පුහුණු කරනවා. එහෙම ගිහිල්ලා ඊට පස්සේ එම කණ්ඩායම විසින් ගුරුවරයාව පුහුණු කරනවා. ඊට පස්සේ ගුරුවරයා විසින් ගිහලා පන්ති දරුවන්ට දෙනවා. එතකොට අර ඔබ අහපු ප්‍රශ්නේදී වැදගත් වෙන්නේ අපි දැන් මේ වැඩසටහන මෙහෙවන්නේ ඒ විෂයමාලා සම්පාදනයේට ඍජුවම දායක වෙච්ච පිරිසක් විසින්ම ඒ සඳහා අපේ රටේ ප්‍රසිද්ධ පාසල්වල ඒ වගේම ජනප්‍රිය දැනුම අධ්‍යක්ීම් බහුල ගුරුවරු කණ්ඩායමක් එකතු කරගෙන තමයි මේ වැඩසටහන් සම්පාදනය වෙන්නේ. එතකොට මේ වැඩසටහන සම්පාදනය කරද්දිත් ඒ ගුරුවරයාට අවශ්‍ය කරන බාහිර පැත්තකින් ඉඳගෙන අවශ්‍ය කරන ගුණාත්මක බව ඉහළ නැංවීමට අවශ්‍ය සියලු දේවලුත් අපේ විෂයමාලා විශේෂඥවරුන් ඉෂ්ට කරනවා. එතකොට මට කියන්නට පුළුවන් විෂයමාලා විශේෂඥවරුන්ගේ තියෙන ඍජු දායකත්වය කෙලින්ම ඔබගේ ගෙදරට, ඔබගේ දරුවට ගේන්න මම හිතන්නේ ස්වාධීන රූපවාහිනිය මේ අවස්ථාවේදී ලොකු දායකත්වයක් දක්වනවා. මෙතෙන්දී මම විශේෂයෙන් අගය කරන්න කැමති ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ වැඩසටහන පිළිබඳව සාකච්ඡාවේ මුලදීම කිව්වා, අර සභාපතිතුමා කිව්වා වගේ කැමැත්ත ප්‍රකාශ කරා ප්‍රාථමික අධ්‍යාපනයට අවශ්‍ය දායකත්වය දක්වන්න. ඒක මම හිතන්නේ මේ දායකත්වය දැක්වීම ලොකු මහඟු පින්කමක්. මොකද රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවෝ වෙනුවෙන් කරන විශාල සේවයක්. දැන් අත් වශයෙන්ම ගිය අවුරුද්දේ මාර්තු මාසයේ ඉඳලා අද වෙනකන් නියම විදියට අපේ දරුවන්ට පාසල් යන්න හම්බුනේ නැහැනේ. ඒ වුණත් එතකොට එක ශ්‍රේණියේ හිටපු සරුවා දැන් දෙකට ඇවිල්ලා දැන් දෙක ශ්‍රේණියුත් තුන්වෙනි ශ්‍රේණියට යන්න හදනවා. එතකොට මෙම දරුවන්ට අවශ්‍ය කරන නියම මඟ පෙන්වීම ලැබුණේ නැහැ මේ එක දෙක දරුවන්ට. මොකද මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන අපේ රටේ ඉන්න දෙමව්පියන්ට අපේ දරුවන්ට සාක්ෂරතාවය එහෙම නැත්නම් නියුමරසි ලිටරසි සහ නියුමරසි කියන ඒ කියන්නේ සාක්ෂරතාවය සහ ගණිතමය හැකියා සම්බන්ධව අපි එක එක්කෙනාට ඕන විදිහට උගන්වන්න බෑ ඇත්තටම. මොකද ඒ හේතුව තමයි මේ සංකල්පවල විධිමත් සහ අනුක්‍රමික බවක් තියෙනවා. දරුවෙක්ගේ සංවර්ධනය ගැන හිතලා තමයි මේ සංකල්ප අපි දරුවට ලබා දෙන්නේ. එතකොට ඒ තියෙන ක්‍රමවේද ඉතාම වැදගත් මේ මූලික සංකල්ප දරුවට දෙන්න. හොඳයි. අපිට පුළුවන් වේවි මේ පිළිබඳව වැඩිදුර කතා බහ කරන්න. දැන් ප්‍රාථමික අධ්‍යාපනයට අයත් සියලු විෂයන් පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා විෂයන් පිළිවෙලින් කාලසටහනකට අනුව ඔබ වෙත ගෙනෙන්න සූදානම්. අපි ගණිතය විෂයට අදාළව දැනුම අපේ දරුවන්ට සමීප කරන්නේ කොහොමද කියලා බලමු.
ගණිතය පාඩම තමයි දිශා පාඩම. දැන් බලන්න පුංචි ඔයාලට පේනවද කියලා ඉර මාමා හිමින් සැරේ නැගගෙන එනවා හිමින්. දැන් හිර මාමා දිහා මේ නැගගෙන එන දිහාව බලාගෙන පුංචි සහස් නදුවත් ටීචර් ඉන්න දිහාවට හිමින් එනවා පේනව නේද පුංචි ඔයාලට? දැන් මම මේ සහස් නදුවට කියනවා එයාගේ මේ පුංචි අත් දෙක දෙපසට විහිදුවන්න කියලා. දැන් පුංචි ඔයාලා කල්පනා කරන්න බලන්න චුට්ටක්. මේ තියෙන්නේ සහස් නදුවගේ මොන අතද? මේ තියෙන්නේ සහස් නදුවගේ වම් අත. ආචාර්ය හසන්ත මහත්මයා දැන් ප්‍රාථමික අධ්‍යාපනය දරුවෙකුට ලබා දීමේදී අපි ඒ පිළිබඳ කොයිතරම් වගකීම් සහගත වෙන්න ඕනද කියන එක මේ රූපසටහන් ඇතුලින් දැක්වෙනවා. කොහොමද ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මේ වැඩසටහන් පෙළ ගැස්ම සිදු කරන්නේ මේ වගකීම් සහගත බවත් එක්ක? ආචාර්ය සේදර මහත්මයාත් අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමත් කදිමට පැහැදිලි කළා මේ දරුවන්ගේ කායික මානසික සුවය ඒ වගේ මේ දෙපැත්තෙන්ම පෝෂණය කිරීම අධ්‍යාපනයේ කර්මණක් බවට පත් වෙන හැටි කදිමට පැහැදිලි කරා. අධ්‍යාපනය කියන්නේ අර කිව්වා වගේ හිතු විදියට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අධ්‍යාපනය තමයි. හැම කෙනෙක්ම ගුරුවරයෙක්නේ. දැන් බලපුවාම මාධ්‍යවේදීන්, සංනිවේදකයෝ කියන්නේ අමිල ඔබ අපි කවුරුත් එක්තරා විදියක ගුරුවරු. හැමෝටම ගුරුවරු බවට පත් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රාථමික අධ්‍යාපනයේ විශේෂයෙන් පුංචි දරුවන්ට උගන්වන වැඩේ නිසි පුහුණුවක් නැති විධිමත් ආකාරයේ විද්‍යානුකූල පුහුණුවක් නැති කෙනෙකුට කරන්න ලේසි නෑ. මොකද දරුවාගේ මනස හදවත කියන හරි සියුම් දෙයක්. එයාගේ ඔළුවට හදවතට ඇතුළු කරන දේ හරි විධිමත් ආකාරයට කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ ඒක අධ්‍යාපන මනෝවිද්‍යානුකූල ඒ න්‍යායන් මූලධර්ම ආරක්ෂා කරමින් තමයි විෂයමාලාව ආවරණය වෙන විදිහට මේ වැඩසටහන් ටික හදලා තියෙන්නේ. නිසි පුහුණුවක් ලැබුව ගුරුවරු ලව්ව තමයි මේ වැඩසටහන් ටික කරලා තියෙන්නේ. ඒකයි මම මුලින්ම කිව්වේ මීට වඩා හොඳ වැඩසටහන් තව තියෙන්න විදිහක් නැහැ. පාඩම් පොත හරියට ආවරණය වෙනවා. ඉතින් මට කියන්න ඕන කරලා තියෙන්නේ අපි අර හොඳම දේ දරුවන්ට දෙනවයි කිව්වා වගේම දැන් බලන්නකො අර වැඩසටහන් වල කොටස් ටිකක් පෙන්නුවා. මේ ටික ඉතින් ඔය ගෙදර ඉන්න අම්මා තාත්තා ආච්චි සීයා වුණා බැලුවට වරදක් නැහැ නේ. චූටි දෝල පුතාලා බලන අතරේ දැන් මම මේ අත්දැකීම කතා කරන්නේ වල්දි මහත්තයා මේ අපේ ගෙදරත් ওই වයසේ දෙන්නෙක් ඉන්නවා. දැන් මට පුළුවන් වෙලාවට මං අහගෙන ඉන්නවා ඔය මාර්ගගත අධ්‍යාපනය ඒගොල්ලන්ට පන්ති වල කරන දේවල්. ඉතින් අපිටත් හොඳයි මේ අපි ඔක්කොම දන්නවා කියලා හිතයිද අපි දන්නේ නැති දේවල් සෑහෙන්න උගන්වනවනේ ඔබතුමාලා මේ පොත්වල කියලා සෑහෙන්න හරි වටිනවා. මං හිතන්නේ මේක මේ දරුවන්ට සීමා නොකර විශේෂයෙන් අපිත් කියන්න ඕන මෙතනදී ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනමාධ්‍ය අමාත්‍යතුමා ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහත්මයා ලේකම්තුමා ජගත් විජේවීර මහත්මයා අධ්‍යාපන අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යවරුන් ඔබතුමා ඇතුළු මේ සියලු දෙනා ජාතික අධ්‍යාපන ආයතනයේ මේ සියලු දෙනා එක්තරා විදිහක කැපකිරීමක් කරලා තියෙනවා මේ වැඩේට. මාධ්‍ය ආයතනයක් හැටියට අපිත් කැපකිරීමක් කරලා තියෙනවා. ඒ කියන්න ඕනේ හවස 3:00 ඉඳලා 5 දක්වා කියන්නේ මේ හොඳ වෙලාවක්. අපට ලොකු පාඩුවක් වෙනවා. මුදල් වශයෙන් ගත්තොත් එහෙම අපි 800ක් 1000ක් පවුල් නඩත්තු කරන්න ඕනේ ආයතනයක්. රැකියාව සුරක්ෂිත කරන්න ඕනේ. විශාල වියදමක්. රූපවාහිනී තප්පරය තමයි ලෝකේ වටිනාම තප්පරය. කාලය ගත්තොත් එහෙම. ඉතින් එහෙම ගත්තොත් විශාල වියදමක්. මොකද අපේ වැයපක්ෂයක් තියෙනවානේ. හැබැයි ඒ සියල්ල නොතක මේක ජාතික සේවයක් හැටියට මේ වෙලාවේ ජාතික මෙහෙවරක් හැටියට විශේෂයෙන් අපේ සභාපතිතුමා සුදත් රෝහණ මහත්මයාගේ මූලිකත්වයෙන් අපි මේක එක්තරා විදිහක දරුවන්ට දෙන තිලිනයක්. හැබැයි මේක අපතේ යවන්න එපා. මේක අපතේ යවනවා නම් මේ පැය එකමාර නොබල ඉන්නවා නම් ඒක පාප කර්මයක්. බලන්න අපි කොච්චර පාඩුවක් විඳිනවද? ඔබතුමාලා කොච්චර මහන්සි වෙනවද? මෙහෙමත් කරලා මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න නැත්නම් ඒක හරි අපරාධයක් කියලා තමයි මට කියන්නේ. හරි ලස්සනට අර කාලසටහනට අනුව පෙළ ගස්සලා තියෙනවා. සියල්ලම පාසලේ කරනවා වගේම කරන්න බැරි වෙයි. හැබැයි පුළුවන් විදිහට ඒක හරියම විධිමත් ආකාරයට සකස් කරලා තියෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි. අපිට පුළුවන් වේවි කොහොමද ප්‍රාථමික අධ්‍යාපන ඉලක්ක කරගෙන අපේ පන්තියේ වැඩසටහන ඉදිරියේදී ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව පිළිබඳ තව දුරටත් කතා බහ කරන්න විරාමයක් ලබාගෙන.
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණියත් එක් දරුවෙක්ගේ ප්‍රාථමික අධ්‍යාපනයේ ඔවුන්ව අධ්‍යාපනයෙන් නගා සිටවන්න කොයිතරම් වැදගත්ද කියන කාරණාව අපේ පන්තියේ වැඩසටහන ඔස්සේ අපි කතා බහ කරන්න සූදානම් ඉදිරියේදී මේට විෂයන් මාලාවක් ඇතුළත් වෙනවා. ගණිතය, ඒ වගේම භාෂාව, සාහිත්‍ය වගේම සෞන්දර්ය විෂයෙන් දරුවෙක්ව කොහොමද සමීප කරන්නේ සෞන්දර්ය විෂයට කියන කාරණාවත් ඉතාම වැදගත්. අපිට සංගීතයේ විෂය ඇසුරෙන් මේ පාඩම සකස් වෙන්නේ කොහොමද කියලා දැන් බලන්න පුළුවන්. ඒ ගීතයේ සුවිශේෂ අධ්‍යාපනික අරමුණක් තියෙනවා. ඒ තමයි ගීතය ගායන අතරතුර මාත්‍රා 6ක් නිස්සද්දව ඉන්නට ඔබට පුරුදු වෙන්නට අවස්ථාවක් තියෙනවා. දැන් ඔබට නැවතත් ඒ බලන්නට පුළුවන්. අපි මේ ගීතයේ ස්වර ප්‍රස්තාරය ගායන්නට කියලා මම පබසරාට කියනවා. පබසරා අපි ඒකේ ස්වර ප්‍රස්තාරය ගාලා පෙන්න මුදුවේ. ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂ කුමුදුමලියද සිල්වා මහත්මිය වෙත යමු වෙන බලාපොරොත්තු වෙනවා. කුමුදුමලි මහත්මිය, දැන් අපි දකිනවා අන්තර්ජාලය ඔස්සේ, විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ, විවිධ ක්‍රමවේද ඔස්සේ ප්‍රාථමික අධ්‍යාපනය දරුවන්ට ලබා දෙනවා. හැබැයි එහි තිබෙන ප්‍රමිතිය, ගුණාත්මක බව එකින් එකකට වෙනස් වෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ කොයි විදිහටද ප්‍රමිතිකරණයෙන් යුතුව ස්වාධීන රූපවාහිනිය හා එක්ව මේ වැඩසටහන ඉදිරියට ගෙනෙන්නේ? ඔව් අමිල. ඒ කියන්නේ අපි මම හිතන්නේ අපේ රංජිත් පද්මශ්‍රී මහත්මයාත් කිව්වා වගේ අපි මේකෙදී අපේ විෂයමාලා සකස් කරන අයම තමයි මේකේ මේ සහයෝගය දක්වන්නේ මේ ගුරුවරුන්ට. ඒතකොට ඒ අය තමයි මේ පාඩම් මාතෘකා මොනවද කියන එක ගුරුවරුන්ට ලබා දීලා තියෙන්නේ. ඒ ලබා දීලා ඒ අනුව ඒ කියන්නේ අපේ තියෙනවා අපි ගුරු මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා. දරුවන්ට පෙළපොත් වැඩපොත් තියෙනවා. එතකොට ඒවත් අරගෙන උපයෝගී කරගෙන ගුරුවරු මේ සඳහා පාඩම් සකස් කරනවා. ඒ සකස් කරන ඒවා අපි මේ කියන්නේ බලන්න කොහොමද මේක ඒ කියන්නේ අර කියන අනුක්‍රමයට තියෙනවද කියන එක බලන්න අපි ආයෙ ඒව ගෙන්නගෙන බලනවා. ඒ කියන්නේ ඇත්තටම අපිට උදව් කරනවා. තව ගුරු උපදේශක මහත්මීන් කණ්ඩායමකුත් මේ සඳහා අපිට උදව් කරනවා. ඒතර ඒ සම්බන්ධ කරගෙන අපි මේවා අනුපිළිවෙල බලලා සකස් කරලා ඊට පස්සේ තමයි අර මේ පාඩම් ඒ කියන්නේ පටිගත කිරීම සඳහා යොමු කරලා තියෙන්නේ. ඒතර එතනදී අපේ ඉන්නවා අපේ දෙපාර්තමේන්තුවේ ඒ විෂයන් සඳහා විෂය මේ ඒකෙන් විෂය මාලාව සකස් කරන අය ඉන්නවා. ඒතර විශේෂයෙන් උදාහරණ විදිහට ගත්තොත් එහෙම අපි භාෂා විෂයට ඒ කියන්නේ සිංහල භාෂාව සහ දෙමළ භාෂාව කියන දෙකටම, එතකොට ගණිතයට, ඒ වගේම අපේ තියෙනවා පරිසරාශ්‍රිත ක්‍රියාකාරකම් කියලා විෂයක්, අර ඔබතුමාක වගේ විෂයන් ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවට තියෙනවා, ඒ වගේම දෙවන ජාතික භාෂාවට. මේ කියන විෂයන් වලට තමයි අපි ඇත්තටම ප්‍රධාන වශයෙන් දැනට මේ අපි මේ පාඩම් පෙළගස්වලා තියෙන්නේ, වීඩියෝ කරලා තියෙන්නේ. එතකොට ඒ පාඩම් හැම එකක්ම වගේ දැන් පටිගත කිරීම කෙරෙන අවස්ථාවේදී අපි කවුරු හරි එහෙම නැත්නම් අපිව තෝරගෙන ඉන්න අර මේ විශේෂඥ දැනුම තියෙන ගුරු උපදේශක මහත්මීන් කවුරු හරි කෙනෙක් එතනට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒතකොට ප්‍රතිගත කරන අවස්ථාවේදීත් මොනවා හරි උදව්වක් ඕන නම් ඒ ගුරුවරුන්ට ඒ සඳහා ඒගොල්ලෝ දායකත්වයේ දක්වනවා. ඒතකොට ඒ වගේ තමයි අපි මේ තියෙන ඔය කියන අර ප්‍රමිතිය අපි පවත්වාගෙන යන්නේ. ඒ වගේම තමයි දැන් අපි දන්නවා සමහර ක්‍රියාකාරකම් තියෙන උදාහරණ විදිහට ගත්තොත් අපිට ඒ කියන්නේ දරුවොත් එක්ක දරුවෝ සම්බන්ධ කරගෙන කරන ඒවා. එතකොට එතනදී නම් මම හිතන්නේ ලොකු පුහුණු වීමකුත් කරන්න වෙනවා. ටිකක් කාලය ගත වෙනවා. එහෙම වුණත් මම හිතන්නේ ඒ වගේව සාර්ථක මේ මට්ටමින් තියෙන මොකද දරුවෝ සම්බන්ධ කරගත්තාම ගොඩක් වෙලාවට ගුරුවරයාට පහසු වෙනවා. ඒ දරුවොත් එක්ක ඒ වෙලේම දරුවොත් එක්ක උත්තර අරගෙන දරුවන්ගේ ප්‍රතිචාර ලැබෙනවා. එතකොට ඒ වගේ වයින්ුත් මම හිතන්නේ අර කියන ප්‍රමිතිය බොහෝ දුරට එනවා. මොකද දැන් අර අනිත් කියන මාර්ගගත ඒවයි සමහර වෙලාවට දැන් අපි හිතමු වීඩියෝ කරලා ඉන්ටර්නෙට් එකට දාන එකක් වගේ එකකට වඩා දැන් මෙතනදී අපි දරුවෝ සම්බන්ධ කරගෙන කරනකොට ඒ කියන්නේ දැන් දරුවන්ගේ ප්‍රතිචාරත් එක්ක ගුරුවරයාට ඒකට මේ උත්තර දෙන්න මේ සම්බන්ධ වෙන්න ඒ කියන්නේ එයාට එන මේ මම හිතන්නේ පහසුව වැඩි. මොකද නැත්තම් දැන් නිකම්ම ගුරුවරයා අරක කියනවට ඉදිරිපත් කරනවට වඩා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි ඒ ආකාරයට තමයි අපි මේ කියන්නේ ප්‍රමිතිය මේ ඒ ප්‍රමිතිය නියමයේ ප්‍රමිතියට අනුව අපි ඒව සකස් කරගන්නේ. අනිත් එක තමයි දැන් බොහෝ වෙලාවට දැන් අපි දැනට අපි සකස් කරගෙන තියෙන පළවෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය ඉඳලා පළවෙනි ශ්‍රේණිය සහ දෙවෙනි ශ්‍රේණිය සඳහා
අපි සකස් කරගෙන තියෙන්නේ භාෂා සහ මේ මෙතුමා කිව්වාගේ ගණිත සාක්ෂරතාවය සඳහා. ඒතර ඒ සඳහා අපි දන්නවා දැනට දරුවන්ට දැන් පළවෙනි ශ්‍රේණියේ දරුවෝ දැන් මේ අවුරුද්ද විශේෂයෙන්ම මේ වසරේ පාසල් ගියෙම නැති දරුවෝ ඉන්නවා. ඒ කියන්නේ අවුරුද්ද මුල ඉඳලම වගේ වහලා තිබුණ නිසා ඉතින් ඒ දරුවන් වෙනුවෙන් අපි අර මුල ඉඳලම කොහොමද දැන් මේ අකුරු ලියන තැන ඉඳලම ඒ අකුරු වල රටාව කොයි වගේද කියන එක. ඒතකොට ඒ අකුරු ලියන්න කලින් තියෙන අර මූලික හැකියාව දරුවන්ට දෙන්න. කියන්නේ අපි දන්නවා එකපාරටම අපිට අකුරු ලියන්න බෑ, ඉලක්කම් ලියන්න බෑ. අපි ඒවට කියනවා ප්‍රී ස්කිල්ස් කියලා. පූර්ව හැකියාවන් කුසලතා ලබා දෙන්න ඕනේ. ඒතකොට ඒ සඳහාත් ඇත්තටම අපි වැඩසටහන් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනටමත් හිතේ ඇඳෙන අකුරු හිතේ අකුරු පොතේ කරන්නට ඔබට මග කියා දෙන අපේ පන්තිය වැඩසටහන් මාලාව ලබන සතියේ ඉඳන් ඔබට බලන්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රාථමික අධ්‍යාපනය කියන්නේ විෂයන් රැසක එකතුවක්. පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් ඇසුරෙන් කොහොමද අපේ පන්තියෙන් අපේ දරුවන්ට සමීප වෙන්නේ කියන කාරණාව දැන් අපි බලමු. බලන්නක්කේ පුළුණු එක දැවටිලා තියෙන දේ. චූටි ඇටයක් නේද? එතකොට දැන් අර පාවෙලා ගිය හැම පුළුන් රොදක් එක්කම චූටි ඇටයකුත් යනව නේද? නැතුව ඒවා පාවෙලා ගිහින් කොහේ හරි බිම වැටෙනවා. එතන තවත් අලුත් ගහක් ඇතිවෙනවා. සමහර ගස් ಜಾති වලට බීජ පතුරවා ගන්න උදව් කරන්නේ මමනේ. ඔයාලා දැකලා නැතුව ඇති හොර ගහේ ගෙඩි. ඒ කියන්නේ හොර කුරුල්ලෝ මගේ එක්ක පාවි නැලවි යන අපූර්ව. නංගි, ඔයා දන්නවද? හොර ගහේ ගෙඩි හුලකට පාවෙන්නේ රොකට් වගේ. මම යාළුවෙක්ගෙන් ඒව අහුලනවා. අන්න දැන් තේරුණානේ. පුළුන්, හොර, වරා, දැන්ඩිල්, මුරුංග වගේ බර නැති බීජ මාත් එක්ක ගමන් යන්න එනවා. ඔන්න මම දැන් ගොඩාක් දේවල් ඔයාලා එක්ක කතා කියලා දුන්නා. මම ඉන්න බව දැනගන්න පුළුවන් විදි. ඒ වගේම තෙතරෙදී වේලලා දෙන්න. ප්‍රශ්නේ වෙලාවට ඔයාලගේ ඇඟට සිසිලසක් ලබා දෙන්න. ඒවා එකයිනේ. ඔව්, මම ගොඩක් මාස ඔයා බීජේ හා මෙහා ගෙන යන විදිය. ඒක බලාගෙන ඉන්න ලස්සනයි. ඒ රූපරාමුත් ඇසුරෙන් අපි සූදානම් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය WGS කුමාර මහත්මයා වෙත යමු. එන්න ඇත්තටම මේ ප්‍රාථමික අධ්‍යාපනයේදී විෂය සමගාමී ක්‍රියාකාරකම්, විෂය පරිබාහිර ක්‍රියාකාරකම් වලට ලොකු තැනක් ලැබෙනවා. 100%ක්ම සමීප වෙන්න බැරි වුණත් රූපවාහිනී මාධ්‍යයක් කියලා කියන්නේ මේ දේවල් දරුවන්ට සමීප කරන්න පුළුවන් හොඳ මාධ්‍යයක්. කොහොමද ජාතික අධ්‍යාපන ආයතනයේ ඒ වැඩසටහන් වල ගුණාත්මකභාවය සැකසුවේ? ඔවමල බොහොම ස්තුතියි. හසන්ත මහත්මයා කිව්වා මේ වටිනාම තත්පරය. මම හිතන්නේ වටිනාම තත්පරය මේ සම කරන්න බැරි තත්පර දහස් ගානකට මේ දෙන්න සූදානම් වෙන අවස්ථාව. ඇත්තටම මේක තමයි අපේ දරුවන්ට කරන්න තියෙන ප්‍රබලම ආරම්භය. ඒ දරුවන්ගේ ජීවිතවල ප්‍රබලම ආරම්භය සනිටුහන් කරන අවස්ථාව. ඒ සටහන් කරන ජීවිත ගමන හරි ක්‍රමානුකූලව අපි සකස් කරන්න සැලසුම් කරනවා ජාතික අධ්‍යාපන ආයතනයේ විදියට. ඉතින් ඒ ගමන් මගේ අපි දන්නවා දරුවන් අත්කර ගන්න ඕනි කායික කුසලතා රාශියක් තියෙනවා. ඒකම සමාජමය කුසලතා රාශියක් තියෙනවා. ඒකම චිත්ත වේගමය හැකියා රාශියක් අත්කර ගන්න ඕන. ඊට අමතරව අපි කියනවා ප්‍රජානන කුසලතා සංවර්ධනය කර ගන්න ඕන කියලා. ඒ කියන්නේ ගණිතය සහ පාරිසරික කුසලතා. ඒකම ඊට අමතරව භාෂා කුසලතා සංවර්ධනයත් අපි අත්කර ගත්තම තමයි දරුවා කියන සමස්ත සංවර්ධනයේ යුක්ත දරුවෙක් නිර්මාණය කරගන්නේ. ඉතින් මෙන්න මේ කටයුත්ත හරි ක්‍රමානුකූලව, හරි సౌందర్యාත්මකව දරුවන්ගේ මනසට විවේකය, සන්තෝෂය, ප්‍රීතිය ජනනය වෙන ආකාරයට අපි
ලබලා දෙන්න ඕන. ඉතින් අන්න එතෙන්දි තමයි විශේෂ සමගාමී ක්‍රියාකාරකම් සහ විශේෂ බාහිර ක්‍රියාකාරකම් කියන එක ක්‍රමවේදයක් විදියට අපිට අතිශයින් වැදගත් වන්නේ. මේ අපි සකස් කරලා තියෙන සියලු පාඩම් ආකෘතිවල සහ සකස් කරලා තියෙන දැනට ඉදිරියට ඉදිරිපත් කරන්න નિયમિત පාඩම් වල ඔබ කියන ඔන්න ඔය සාධක දෙක ඊටාම සුමට විදියට අපි අන්තර්ගත කරලා තියෙනවා. මම මේක උදාහරණයක් කියන්නම්. අපි කොළ ඉරනවා. කොළ ඉරන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් ප්‍රාථමික අධ්‍යාපනයේ අපි කොළ ඉරන ක්‍රමයක් තියෙනවා. මොකද කොළ ඒ විදියට කොරේලුවම අපේ මේ සියුම් චාලක කුසලතා සංවර්ධනය පුංචි soft skill develop වෙනවා. ඒකම ඒ විතරක් නෙමෙයි අපි එතනින් නවතින්නේ නැතුව කොළ ගුලි කරන තැන ඉඳලා අපි දරුවන්ගේ මනස සංවර්ධනය වෙමින් ඉදිරියට යන පාර හදනවා. එතකොට මේ පාඩම් නිර්මාණය කිරීමේදී එතෙන් සිට අර හිතේ තියෙන අකුරු පොතට ගන්නවයි කිව්ව හරි ලස්සන වාක්‍යයක් අපි කතා කරා. එතකොට ඒ කටයුත්ත සිදු කිරීමේදී අපි සමහර ඉදිරිපත් කරන පාඩම් අපි ඉදිරිපත් කරන්නේ අමුතුම පරිසරයක. අපි ගස් ඉස්සරහා මල් ළඟ එහෙම නැත්නම් වෙනත් ඇලක් ළඟ. මට මතකයි මේ පාඩම් වල තියෙනවා අපි 4ට සහ 5ට ඉදිරිපත් කරන පාඩම් වල සම්පූර්ණම ගෙවත්ත. සියලු එළවලු අඳුනගන්නේ ගෙවත්තට ගිහිල්ලා. එතකොට ගමරාල අඳුරනවා. පඹය දන්නවා. අලුත් ජල සම්පාදන ක්‍රම ගැන දරුවෝ අවබෝධ කරගන්නවා. අන්න විශේෂ සමගාමී සහ විශේෂ බාහිර ක්‍රියාකාරකම් වලට ඊටම ක්‍රමානුකූලව සම්බන්ධ වෙන ආකාරය. අනිත් අතින් අපි දන්නවා මේ සමස්ත සංවර්ධනය කරන කතා කරද්දී අපි ගණනය, මානය, තර්කණය, ඒ වගේම ආත්මාභිමානය දරුවන්ට ජනනය වෙන ආකාරයට, ඒ වගේම තවත් ඔය කියන තවත් සෑහෙන කුසලතා සංවර්ධනය වීමේදී අපි ඊටාම ක්‍රමානුකූලව විශේෂ සමගාමී ක්‍රියාකාරකම් සහ විශේෂ බාහිර ක්‍රියාකාරකම් මත දරුවන්ට අත්දැකීම් ලබා දෙන්නට නියමිතව ඉන්නවා, සූදානමින් සිටිනවා. අපිට පුළුවන් වේවි මේ පිළිබඳව ඉදිරි වැඩසටහන් වලින්ම මේ දේ කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව බලාගන්න. හිතේ අකුරු පොතේ කරන්නට අපේ පන්තිය ඔස්සේ අපි සූදානම් ප්‍රාථමික අධ්‍යාපනය නගා සිටවන්න කොහොමද පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටවන්න වැඩසටහන් කරන්න කියන කාරණාව කතා කරන්නේ. උපාලි සේදර මහත්මයා වෙත යමු එන්න සූදානම්. ආචාර්යතුමනි, දැන් ඔබතුමාර කලින් සඳහන් කරපු දේවල් එක්ක දැන් දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් මේ වැඩසටහන් කරනවා කියන එක, අධ්‍යාපනය දෙනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. කොයිතරම් වගකීම් සහගත වෙන්න ඕනද කියන කාරණාව පැහැදිලි. ජාතික අධ්‍යාපන ආයතනයත් ස්වාධීන රූපවාහිනියත් එක්ව ගෙන යන මේ වැඩසටහනේ තිබෙන වැදගත්කම එහිදී අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. අමිල මේ කවුරුත් මව්පියෝ තේරුම් ගත යුතු දෙයක් තමයි අපි මේ ප්‍රාථමික අවුරුදු 5 කොටස් 3කට කඩනවා. ඒක මනෝවිද්‍යාත්මකව අපේ හසන්ත මහත්මයා කිව්වා වගේ මනෝවිද්‍යාත්මක පදනම උඩ තමයි ගන්නේ. මේ පළවෙනි එකේ පළවෙනි ශ්‍රේණියයි දෙවෙනි ශ්‍රේණියට අපි key stage 1 කියලා කියමු, නැත්නම් පළවෙනි අධ්‍යයනය කියලා අපි කියනවා. මේකට අපි හඳුනාගත්ත කුසලතා 48ක් තියෙනවා. ඒ ළමයට ওই කුසලතා 48 අත් කරලා දෙන්න තමයි මේ අපේ ඔය විශේෂඥ පිරිස හැම වෙලෙදීම අවශ්‍ය කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. ඒ ටික එහෙමම මේ ටෙලිවිෂන් පාඩමෙත් තියෙනවා. එතකොට key stage 2 කියලා කියන අපි අර 3 සහ 4 කියන ශ්‍රේණිය වලට. මේවා මනෝවිද්‍යාත්මක ඕනෙම න්‍යායක් අනුව ගත්තොත් එහෙම තමයි ඒවා බෙදලා තියෙන්නේ. ඒකේ අපි කුසලතා තව දෙකක් එකතු වෙනවා. එකලා ඒ කුසලතා 50කට යනවා. ඊළඟ පාර අපි key stage 3 කියලා කියන්නේ අර grade 5 පස්වෙනි ශ්‍රේණියට එනකොට ළමයෙක්ට කුසලතා 52ක් දක්වා වෙනස් වෙනවා. ඒකට ඔය මට්ටම් ටික ඔක්කොම සාක්ෂාත් කරගෙන අත් කරගත්තොත් තමයි ළමයෙක්ට අර 6 පන්තියේ ද්විතීක අධ්‍යාපනයට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ ටෙලිවිෂන් කියලා කිව්වට මෙතන ජාතික අධ්‍යාපන ආයතනයේ හරියස්සපු සියලුම පෙළ පොත්වල තියෙන සියලු කුසලතා ආවරණය වෙන විදිහට තමයි මේ කාර්යය පෙළගස්සලා තියෙන්නේ. ඒක නිසා මේක පාසලට ගියා කියන්න පුළුවන් කමක් මේ වෙලාවේ නැති නිසායි අපි කියන්නේ මේක තමයි තියෙන හොඳම විකල්පය. අම්මේ තාත්තේ මේ පිළිබඳව ඔබේ අවධානය දීලා දරුවත් එක්ක මේ ටික යටි කරවන්න. ළමයා මේකට සම්බන්ධ කරන්න. ඔබත් මේකට සම්බන්ධ වෙන්න. මේක පහසුවෙන් වෙන වැඩක් නෙවෙයි. ජාතික
නාලිකාව විදිහට නාලිකාවක් විදිහට ITN ආයතනය මේ කරන සත්කාරය විශාල එකක්. අපි දන්නවා මේ කොවිඩ් අර්බුදේ කාලෙදී අපි මාධ්‍යයෙන් පොඩි වෙලාවක් හරි හොයාගන්න අපි දරලා තියෙන මහන්සිය දෙමව්පියෝ දන්නේ නැහැ. මොකද එහෙම අමාරුයි හොයාගන්න. නමුත් මේ වෙලාවේ ඔබට පැය එකමාරක් හම්බ වෙනවා කියලා කියන්නේ හොඳම වෙලාව අර කිව්වා වගේ 3:05 කියන්නේ රූපවාහිනියකට ජාලයකට හොඳට සල්ලි හොයන්න පුළුවන් වෙලාවක්. ඒක පරිත්‍යාග කරලා මේ කරලා තියෙන්නේ ඔබේ මේ ජාතියේ දරුවෝ වෙනුවෙන්. මේ සඳහා මේ අත්‍යවශ්‍ය පාඩම් ඔක්කොම හදලා තියෙන්නේ රජයේ පිළිගත්ත ජාතික අධ්‍යාපන ආයතනය තමයි මේ රටේ අධ්‍යාපනය මෙහෙවන්නේ. ඒ අධ්‍යාපන ආයතනයේ ඉන්න ඔක්කොම විශේෂඥ පිරිස හොඳම ගුරුවරු එක්ක තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒක නිසා මේ කාර්යය අපි හොඳින් පෙළගස්සලා තියෙනවා. මේකේ කාලසටහන ඔබතුමාලා දරුවන්ට ලබා දුන්නාට පස්සේ මම හිතනවා අම්මලා තාත්තලා වගකීමෙන් මේකේ ප්‍රයෝජනෙ ගනීවි කියන එක තමයි අපේ එකම බලාපොරොත්තුව. නැති වෙච්ච දේ ගැන කතා කරන්න යන්න එපා. තියෙන දේෙන් පළ ගන්නයි කියන එක තමයි මගේ ඉල්ලීම අම්මලා තාත්තලා. හොඳයි. රංජිත් මහත්මයාටත් ජාතික අධ්‍යාපන ආයතනයේ විදිහට යමක් එකතු කරන්න නැති මේ අදහසට අපි තාම කෙටියෙන් ඒ අදහස ඉදිරිපත් කරමු. ඔව් අත් වශයෙන්ම මේ ප්‍රධාන වශයෙන්ම කියන්නට ඕනි මේ දැන් හැමෝම ප්‍රකාශ කරා වගේ අත්‍යවශ්‍යයෙන්ම මේ ප්‍රාථමික අධ්‍යාපනයට සම්බන්ධ වැඩසටහන් නිසා දෙමව්පියෝ දරුවොත් එක්ක එකතු වෙන්න දරුවාට ගෙදර පරිසරය හදලා දෙන්න ඉගෙනුම් පරිසරය එතකොට මේ ස්වාධීන රූපවාහිනිය විසින් ඔබේ ගෙදරට ඔබට මේ රටේ ඉන්න හොඳම ගුරුවරයෙක් උගන්වන පාඩමක් ඔබගේ දරුවට ගෙනත් දෙනවා. ඒකේ තියෙන වැදගත්ම දේ තමයි මේ පාඩම් එකක්වත් අතාරින්න එපා. හැම පාඩමක්ම බලන්න. මොකද හේතුව පාඩමක් දෙකක් ඔබට මග හැරුණොත් ඒ දරුවාට ලොකු අපහසුතාවයක් වෙයි ඊළඟ පාඩම අල්ලගන්න. ඒක නිසා හැම දිනාටම මම ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ වැඩසටහන් සියල්ලම එකක්වත් අත නොහැර අපේ දරුවෝ වෙනුවෙන් අපේ රටේ අනාගතය වෙනුවෙන් ලෝකෙට දෙන්න පුළුවන් හොඳම දායාදය අපේ දරුවන්ට දෙන අධ්‍යාපනය ඒ සඳහා දායක වෙන්න කියලා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. ආචාර්ය හසන්ත හෙටිආරච්චි මහත්මයා දැන් මේ වගකීම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ කරට අරගෙන තිබෙනවා. යුගයේ අවශ්‍යතාව හඳුනා ගනිමින් අපි ආරාධනා කරමු ලබන සතියේ ඉඳන් අපේ දරුවන්ට විවෘත වෙනවා කියන කාරණාව මේ අවස්ථාව. වමිල ටික වෙලාවකට කලින් අපි පෙන්නුවා අර හොර කුරුල්ලන්ගේ පාඩම. දැන් සාමාන්‍ය පාසල් පැවැත්වන කාලේ මේ පාඩම පන්තියේ උගන්වනවා. එක පාසලක සමහරට ගුරුතුමී හරි ගුරුතුමාලා ළමයි මෙන්න මේ හොර කුරුල්ලෝ කියලා ඉන්නවා පොඩ්ඩක් මේක ඇඳලා මෙන්න මේක යනවා මෙහෙ විදියට කැරකි යනවා කියලා කොහොම හරි දන්න සෙල්ලම් දාලා මේවා කරලා පිටුරයක් පෙන්නලා වැඩේ කරනවා. සමහරට පිටිසර බද ප්‍රදේශයක පරිසරයට එක්කන් ගිහලා ඔන්න වැටෙනවා හොර කුරුල්ලා කියලා වේ කියලා මේක කරනවා. තව කෙනෙක් පින්තූර මේ විදිහට සමාන නැහැ. එකම පාඩම සමාන ලෙස නෙමෙයි උගන්නන ඒ තියෙන පහසුකම් වල හැටියට සමහරු නිකම්ම ඔහෙ මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා උගන්නන ඇති ඉඳලා හිටලා. ඔබ බලන්න මේ පාඩම මුළු රටටම එක විදිහට එක රූප රාමු වලින් ඒක තමයි අධ්‍යාපනයේ සමාන වෙනවා කියන්නේ. එකම විදිය එක ප්‍රමිතියෙන් එක පාඩමක් කරනවා. ඒ කුරුල්ලා වැටෙන හැටි, ඒක වෙන හැටි, පැතිර යාම කොහොමද සිද්ධ වෙන්නේ, ප්‍රෝටනේ මේ ඔක්කොම ඒ පාඩමේ තියෙන විද්‍යාත්මක පදනම රැකගෙන එක සමානව බෙදලා දෙන. ඒක තමයි රූපවාහිනියේ තියෙන ශක්තියතාවය. අපි මතක තියාගන්න ලක්ඛණ්ඩ ගුවන්විදුලිය, වසන්තම් FM, වසන්තම් TV අපේ ඩිජිටල් මාධ්‍ය මේ ඔක්කොගේම අපි අධ්‍යාපන කටයුතු කරනවා. හැබැයි ඒවට ගැළපෙන්න දැන් ගුවන්විදුලියෙන් හොර කුරුල්ලා පෙන්නන්න බෑ. ඒක ඉතින් වචන පාවිච්චි කරලා කියලා තමයි කරන්න වෙන්නේ. ඉතින් මේ වැඩේ වටිනා වැඩක් මේකේ ප්‍රයෝජන ගන්නට කියන එක තමයි අපි ආරාධනා කරන්නේ. අපි කැපකිරීමක් කරනවා මේකට අම්මලා තාත්තලා ආච්චිලා සීලා දරුවෝ ඉස්සර කරලා මේ වැඩසටහන විකාශය වෙනලාට ITN එක ඉස්සරහා වාඩි වෙන්න කියලා තමයි අපි ආරාධනා කරන්නේ. හිතේ අකුරු පොතේ ලියන්නට ඔබට මග කියා දෙන අපේ පන්ති වැඩසටහන සමග ලබන සතියේ ඔබට එකතු වන්න පුළුවන්. ලබන සතියේ සඳුදා සිට අපි බෙහෙම නිස්සුතිය අන්ත වෙනවා. ඔබ සියලු දෙනාටම ප්‍රාථමික අධ්‍යාපනයේ නගා සිටවන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ගෙන යන මේ නවමු වැඩසටහන් මාලාව එක්ක එකතු වෙන්න ආරාධනා කරමින් අපි සමගන්නවා ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමු.